समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्ग मुखदं धम्मसवන कालो अयं बदन्ता धम्मसवන कालो අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සංති. සදහවත් පින්වත්නි, තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් ඔබ සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ ධර්මානුධර්ම පිළිවෙත් මගෙහි හැම සොම්නස් උපදවාගෙන ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා ඔස්සේ ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස මේ දේශනාවත් යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. මේ දේශනාව සඳහා අප විසින් ආශ්‍රය කරගනු ලබන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේහි ඇතුළත් සතර හතිපට්ඨානයන්ගෙන් හතරවෙනි අනුපස්සනාව වන ධම්මානුපස්සනාවයි. ධර්මතා කෙරෙහි පරමාර්ථ ධර්ම වශයෙන් සිත සිහිය යොමු කිරීම ධම්මානුපස්සනාවෙන් අදහස් කරනවා. සතර හතිපට්ඨානය දේශනා කිරීමට හේතුව සාරාංශ කොට මුලින් දැක්වුවොත් ඔබට මේ ලෙසින් මතක් කරගන්න, මෙනෙහි කරන්නට පුළුවන්කම ලැබීම අවශ්‍යයි. බලන්න මතකද කියලා? ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා. මහණෙනි, බික්ඛු බික්ඛුණී උපාසක උපාසිකාණන් වූ සිව් පිරිසටම භාග්‍යවතුන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා. එකම එක මාර්ගයක් දේශනා කරනවා. සත්තානං විසුද්ධියා, සත්‍යයන්ගේ පිරිසුදු වීම, මනාකොට පිරිසුදු වීම පිණිස. එනම් සාමාන්‍ය ලෝකයා අදහස් කරන මේ කයෙහි බාහිරව හෝ අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි පිරිසුදුකමක් නොව මෙහි ධර්මේන්ද්‍රිය කෙරෙහි එය අපිට හඳුන්න ගන්න පුළුවනි හදේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, ඒ වගේම ආධ්‍යාත්මික ඉන්ද්‍රියන්.
මෙන්න මේවා මුල් කොටගෙන සිතෙහි ඇතිවෙන්නා වූ පිරිසුදුකම. රාග, දෝෂ, මෝහ වචන 3කින් සඳහන් කළොත් එහෙමයි. තවත් ආකාරයකින් සඳහන් කළොත් තණ්හා, මද, මාන, දිට්ඨි නම් වූ ප්‍රපංචයන්ගෙන් පිරිසුදු වීම පිණිසයි. තවත් ආකාරයකින් සඳහන් කළොත් අස්මිමානය බැහැරකොට සක්කාය දිට්ඨිය නසමින් සසරට බැඳ තබන ඒ දස සංයෝජනයන්ම බැහැර කිරීමට අවශ්‍ය තණ්හා කියන වචනෙන් තෘෂ්ණාවෙන් මේ සිත පිරිසුදු කිරීමයි. සත්තානං විසුද්ධිය. එවිට සංකේතවත් කරනවා අශෘතවත් පෘථග්ජන ලෝකයා දුක් ගැහැට ලබන ආකාරය පිළිබඳවයි. ශෝක පරිද්දවානං සමතික්කමාය. ශෝකයන් කායික හා මානසික දුක්ඛ දෝමනස්ස. පරිද්දවානං හඬා වැළපීම් සමතික්කමාය සමනය කරන්න. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. දුක් දොම්නස් නැති කරන්න, බැහැර කරන්න, අවසන් කරන්න. ඥායස අධිගමාය. පරමාර්ථ ධර්ම වශයෙන් ඥානය පහළ කරගන්න. එතන අදහස් කරන්නේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං කියන අදහස් පෙළ ගැනීම අවශ්‍යයි. අභිඤ්ඤාය, පරිඤ්ඤාය. මනාකොට දැනගන්න ඕනේ, පිරිසිදු කොට දැනගන්න ඕනේ. ඒ වගේම භාවනාවෙන් සම්පූර්ණ වෙන්න ඕනේ. පරික්ඛාය, කෙලෙස්ය වෙන්න ඕනේ. බැහැර වී අනුක්‍රමයෙන් නැතිව යන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස පරිලාහ සංසිඳෙන්න ඕන. ඒ පිණිසයි ශෝක පරිද්දවානං ශෝක හඬා වැළපීම් සමනය කරන්නත්, දුක් දොම්නස් බැහැර කරන්න. ඥායස අධිගමාය. අපි විස්තර කළ ආකාරයේ ඥානෙ අධිගමයට එන්න අවබෝධයෙන් යුක්තව පහළ කර ගැනීම අවශ්‍යයි. සාමාන්‍ය ලෝකයා හඳුන්වන දැනුමෙන් ඔබට ගිය අවබෝධයට අවශ්‍යයි. බොහෝ දැනුම් සම්භාරයන් අවබෝධය තුල නැහැ. එහෙම දැනුම තිබෙනවා නම් මිනිසයන් තමාටත් විපත් පිණිස හේතු වන සිතුවිලි, වචන, ක්‍රියා මේ තරම් සිදුවෙන්න පුළුවන් කමක් නැහැ. හේතුව ලෙඩවීම, දි รา ගෙන යාම, මරණය ආදී වශයෙන් ජීවිතයේ යථාර්ථය පිළිබඳ දැනුමක් තිබෙනවා. මේ ශාරීරික අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි පවත්නා සියුම් බව, ඒ කිවි මොළය, හදවත, වකුගඩු, පෙනහළු, අක්මා ආදී වශයෙන් ඕනම මොහොතක මේවා අක්‍රිය විය හැකි බව හොඳින් දන්නවා. හැබැයි අවබෝධය නැති නිසා දුර්ලභ ලද අවස්ථාවෙන් මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්නට සිත භාවිත වී නැහැ. මෙන්න මේ නිසා ඥායස්ස අධිගමාය කියන නුවණ පරමාර්ථ ධර්ම වශයෙන් අධිගමයකට, අවබෝධයකට පැමිණෙන්න. ඥායස්ස අධිගමාය. ගැඹුරු දහමට ගියොත් මේ ස්කන්ධ පංචකය අනිච්ච, දුක්ඛ, අනාත්ම වූ තිලක්ෂණ ධර්මයට යටත් කොට යථාභූත ඥාන දර්ශනෙන් දැක ගැනීමේ හැකියාවක් පවතින්න ඕනේ. රූප වේදනාදී වශයෙන් නම් වශයෙන් දැන ගැනීම හෝ ඒවාහි වචනවල තේරුම දැනගෙන සිටීම පමණක් නොව යථාභූතම් පජානාති කියන තතු ආකාරයෙන් දැන ගැනීම අවශ්‍යයි. රූපේ නම් කුමක්ද? වේදනාව නම් කුමක්ද? සංඥාව, සංඛාර, විඥාන නම් කුමක්ද? එහි සමුදය කුමක්ද? එහි නිරෝධය කුමක්ද? නිරෝධ ගාමිනී පටිපදාව කුමක්ද? කය ධම්මං වය ධම්මං කියන තැන ශේවීම, වයවීම මා සිත තුළින් අවබෝධ කරගත යුතුයි කියන තැනට සකස් වෙන්න ඕනේ. යථාභූත ඥාන දර්ශනයේදී ඒ සිද්ධ වෙන්න ඕනේ. නිබ්බානස සච්චි කිරියාය. නිවන් මඟ සාක්ෂාත් කරන්න. සියලු තෘෂ්ණාව මුළුමනින් බැහැර වෙන්න මේ සතර ආකාරයක පෙන්වා දෙන සතිපට්ඨානය, සතිපට්ඨාන සිහිය පිහිටුවීම. යොදාගත යුතු වෙනවා. භාවිතා කළ යුතු වෙනවා. මෙනෙහි කළ යුතු වෙනවා. උපකාර
කරගත යුතු වෙනවා. කෙටියෙන් ඒ හඳුන්වා දීම අපි විස්තර කරගත්තා. ඊටාම කෙටියෙන්ුයි විස්තර කරගත්තේ. දැන් ධම්මානුපස්සනාව ආශ්‍රය කරගන්න මුලින් පවතින ඒ අනුපස්සනාත් කෙටියෙන් හෝ දැනගැනීම අවශ්‍යයි. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස. කයෙහි ඇවතුම් පැවතුම් අනුව විදර්ශනා නුවණින් දැක ගන්න පුළුවන්කම ලැබෙන්න ඕන. අපි ඒක ධම්මානුපස්සනාවේදී විස්තර කරගනිමු. තේරුම විතරක් මෙහි දැනගනිමු. කයෙහි ඇවතුම් පැවතුම් පිළිබඳව දැක ගනිමින් ආතාපි කෙලස් තවන වීරෙන් සම්පජානෝ පරීක්ෂාකාරී නුවණින් විදර්ශනාවෙන් සකස් කරන ලද පරීක්ෂාකාරී නුවණින් සතිමා මනාව වූ සිහිය පාත්තන කෙනෙක් වෙන්න ඕනේ. සිහිය පාත්තන කෙනෙක් බවට පත් වෙමින් විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං මේ සත්ත්ව සංස්කාර ලෝකේ දැඩි ආසාව හා දුම්නස විනීය සංසිඳවන්නේය. ඒ කායානුපස්සනාවේ ඊටාම කෙටි වූ සාරාංශය. දෙක වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස. වේදනාවන්හි විඳීම් අනුව දකිමින් විදර්ශනා අනුව දකමින් බලමින්. මෙතන පටිච්ච සමුප්පන්න බවත් පවතින්න ඕනේ. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා. අර කය වගේම විඳීම් පිළිබඳව දකිමින් වාසය කරනවා. කෙසේද? දැන් මේ වචන තුන මනාව මෙනෙහි වීම මෙනෙහි කිරීම අවශ්‍ය. එක කමඨහනක් වගේ මෙනෙහි කරගන්න ඕන. කෙලස් තවන්ට උපකාර වන ධර්මතාවයක්. කමඨහනක් සිහියෙන් ඕනේ. ආතාපි සම්පජානෝ සතිමා කෙලස් තවන වීරයෙන් පරීක්ෂාකාරී නුවණින් මනාව වූ සිහිය පාත්තා ගැනීම. සත්ත්ව සංස්කාර ලෝකයේ දැඩි ආසාව හා දුම්නස බැහැර කරන්නේ සංසිඳවන්නේ. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස. සිතෙහි සිත් අනුව බලමින් ප්‍රධාන වශයෙන් තුනක් දැක්වුව රාග දෝෂ මෝහ. ඊළඟට වීත රාග වීත දෝෂ වීත මෝහ. මේ 16 ආකාරයකට පෙන්වා දී තිබෙනවා. සංකිට්ත වික්කිට ආදී වශයෙන්. මේ සිතෙහි සකස් වෙන සිතුවිලි සිත් අනුව දකිමින් විදර්ශනාවෙන් බලමින් මෙනෙහි කරමින් නැවත නැවතත් මෙනෙහි කරමින් ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කෙලස් තවන වීරයෙන් පරීක්ෂාකාරී නුවණින් මනාව වූ සිහියෙන් යුක්තව සතිමන්තු කෙනෙක් බවට පත් වෙමින් දැඩි ආසාව හා දුම්නස සංසිඳවන්නේ. දැන් අපි මේ දේශනාවට ආශ්‍රය කරගනු ලබන හතරවෙනි කරුණයි ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ධර්මතාවන්නේ ධම්මේසු ධර්මයන්නේ ධම්මානුපස්සී විහෙරති ධර්මතා අනුව දකිමින් වාසය කරනවා. ආතාපි කෙලස් තවන වීරයෙන් සම්පජානෝ පරීක්ෂාකාරී හෙවත් විදර්ශනාවෙන් පුරුදු කරන ලද නුවණින් සතිමා මනාවෝ සිහිය පාත්තන අයෙක් බවට පත් වෙමින් සතිමන්තු බවට පත් වෙමින් විනේය ලෝකේ මේ සංස්කාර ලෝකයේ සත්ත්ව ලෝකේ දැඩි ආසාව හා දුම්නස සංසිඳවන්නේ බැහැර කරන්නේ යන අදහසයි. පින්වත්නි මේ ධර්මතා හැටියට කුමක්ද දක්වන්නේ? ප්‍රධාන වශයෙන් නීවරණ ධර්ම 5. ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකයේ රූපස්කන්ධය ඇසුරු කරගෙන සලායතන ඇස ආදී ආයතනයන්. ඉන් අනතුරුව ස්පර්ශ වෙනවා
චතුරාර්ය සත්‍ය ධර්මයේ ආරෂ්ඨාංග මාර්ගයේ පටිච්ච සමුප්පාදය. දැන් මේ සියල්ලම මේ දේශනාවෙහි ගැඹුරු ලෙස සාකච්ඡා කරන අවස්ථාව නැති බව පැහැදිලි. නමුත් අඩුම තරමේ නීවරණ ධර්ම පහ සහ ස්කන්ධ පංචකය අපි විස්තර කරගනිමු. එය ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන් සත්ත බොජ්ජංග ධර්මත් සිහියට නගාගෙන නිවන අරමුණු කරගෙන. පින්වත්නි, ඔබ විසින් පුරුදු කරන ලද ධර්ම මාර්ගයේ අනුව ඔබ විසින් පුරුදු කරන ලද ධර්ම මාර්ගයේ කියන තැනත් ඔබටත් සම්මා දිට්ඨිය මනාව පවතින්න ඕනි. ඒ ඔස්සේ සම්මා සමාධිය වෙනුවෙන් සම්මා ප්‍රඥාවයි සම්මා වායාමයයි ඒ වගේම සම්මා සතියයි. මෙන්න මේවා ප්‍රධාන වශයෙන් ආරෂ්ඨාංග මාර්ගය අංග 10කින් පෙන්නනවා. විමුක්ති ඥාන දර්ශන කියන දෙකත් එකට එකතු කරලා මේ 10ත් පින්වත්නි මනාකොට සම්මාදිටියට අවශ්‍ය වන ආකාරයෙන් සමාධිය පිහිටවන්න ඕනේ. ඒ වෙනුවෙන් සම්මා ප්‍රඥාවයි සම්මා වායාමයයි සම්මා සතියයි ප්‍රධාන කොට මතු කොට ගැනීම අවශ්‍යයි. සූත්‍ර දේශනාවන්හි පැහැදිලි කරන්නේ එහෙමයි. දැන් සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව බැහැර කරනව නෙමෙයි. ඒවා අතරින් මේ සඳහන් කළ කරුණු ප්‍රධානත්වයක් දරනවා කියන අදහසයි පෙන්눔 කරන්නේ. ඔබ විසින් පුරුදු කරන ලද මාර්ගය ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව, පොතපත කියවීම ඒ පමණක් නෙමෙයි. ඔබ කියන ආකාරයෙන් දම්පින්කම් වල ඉඳලා ඒ වගේම බොහෝ සිරිත් විරිත් වල ඉඳලා ඒ වගේම විවිධාකාරයේ පූජා ක්‍රම සංස්කෘතිය තුලත් ඒවා පවතිනවා. මේ සියල්ල ඔස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ අනුගමනයේ ශ්‍රාවකයෙක් වෙමි කියන තැන පටන් චාරිත්‍ර වාරිත්‍ර වලින් ආරම්භ කරලා සමත විදර්ශනා භාවනා මග වැඩෙන ආකාරයට සිත සිහිය පිහිටුවාගෙන යමක් සිදු කළේ නම් සිදු කරන්නේ නම් මතුමත්තේ සිදු කරන්නට සිත් පවත්වන්නේ නම් ඒ සියල්ලම දැන් මේ දේශනාව හා සමගින් ඔබට සාරාංශගතව මතුවීම අවශ්‍යයි. නිවන අරමුණු කරන්න ආරෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරනවා කියන අදහස සිතේ පවතින්න ඕනේ. පින්වත්නි, එතෙන්දී එක් කරුණක් සිහිපත් කරන්න කැමතියි. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අනුව දැන් මෙවැනි කරුණක් හෝ සරල තැනකින් ආරම්භ කළ ගැඹුරට විදර්ශනා කරන්න පුළුවන්. විදර්ශනා කියන්නේ විදස්සන. වෙනස දකින්න, විශේෂය දකින්න, කුමක්ද සිද්ධ වෙන්නේ කියලා අවබෝධ කරගන්නවා. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක හේතුන්ගේ විශ්‍රයාමින් නැතුව යනවා. එනම් අනිච්ච දුක්ඛ අනත්ත නම් වූ තිලක්කන ධර්මයට යටත්ය කියන අවබෝධය පුරුදු කරනවා. අන්න ඒ අවබෝධය පාත්තා ගැනීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් සරලව දැක්වුවොත් රූපය නම් කුමක්ද? දැන් මෙතන මේ රූපය කියන අදහසින් ඇසට සකස් වෙන රූපය පමණක් නෙමෙයි. සත්ත්ව පුද්ගල සංඥා මතු කරන ඒ සියල්ලම අපි හඳුන්වනවා රූප හා ධාතු කියලා. එතකොට රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප වශයෙන් දක්වන්න පුළුවන්. ධාතු වශයෙන් දක්වන්න පුළුවන්. හොඳයි පින්වත්නි, එතකොට රූපය, ඒ රූපයේ සමුදය, නිරෝධය, නිරෝධගාමිනී පටිපදාව, ආරෂ්ඨාංග මාර්ගය. මෙන්න මේ ලෙසින් සරලව දකින මේ දහම් මඟ සම්මා ප්‍රඥාවෙන් විදර්ශනා මාර්ගයෙන් දැක ගැනීම, අවබෝධ කර ගැනීම අවශ්‍යයි. ඒ අනුව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ
මේ ධම්මානුපස්සනාවේ අඩංගු ධර්ම කොටාසයන් තේරුම් ගන්න, අවබෝධ කරගන්න සක්කාය දිට්ඨිය, අස්මිමානය මේවා බැහැර කරන්න උපකාරක ධර්ම බවට පත් කරගන්න පුළුවනි. මම ඔබට කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් හැටියට ආරාධනා කරනවා අපි දෙපාර්ශ්වයේම එකතු වෙලා මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ වහවහ නිර්වාණගාමී ප්‍රතිපදාවක් හැටියට අවබෝධ කර ගැනීමට විරවීරිය දරමු, උත්සාහ කරමු කියන ඒ අදිෂ්ඨානයයි. දැන් පළවෙනි කරුණ තමයි අපි සාකච්ඡා කරන්නේ ධම්මානුපස්සනාවේ යටතෙහි නීවරණ ධර්ම 5. පංච නීවරණ ධර්ම හැටියට ඔබ අහලා තිබෙනවා, ඔබත් සඳහන් කරනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. දැන් මේ 5 නමුත් ගැඹුරින් විස්තර කරන්න ගියොත් අපිට වෙලාව බොහොම අඩුව යනවා. ඒ නිසා කෙටියෙන් විස්තර කරගනිමු. කාමයන්ට තියෙන කැමැත්ත තමයි කාමච්ඡන්ද. ඇලෙන්න තිබෙන කැමැත්ත තමයි කාමච්ඡන්ද. ඇසෙහි රූපයක් සකස් වෙනකොට චක්කු විඥාණයෙන් හඳුන ගන්නවා. කනේ ශබ්දය සකස් වෙනකොට සෝත විඥාණයෙන් හඳුන ගන්නවා. නාසයෙහි ගන්ධය සකස් වෙනකොට දුගඳ හෝ සුගඳ. ගන්ධය සකස් වෙනකොට ගහන විඥාණයෙන් හඳුන ගන්නවා. ඒ නාසය. දිවේ රසය සකස් වෙනකොට ජීවා විඥාණයෙන් හඳුන ගන්නවා. කයේ ස්පර්ශය හේවත් පොට්ටබ්බේ සකස් වෙනකොට කාය විඥාණයෙන් හඳුන ගන්නවා. මනසේ සිතුවිලි අරමුණු ධර්මතා සකස් වෙනකොට මනෝ විඥාණයෙන් හඳුන ගන්නවා. අශෘතව පෘථග්ජන සිත් දහම් කතාවේ හඳුන්වන්නේ අභාවිත සිත් කියලා. අශෘතව පෘථග්ජන සිත් නමුත් අනුක්‍රමයෙන් භාවිත සිත් බවට පත් කරන්න පුළුවනි. මේ ධර්මයේ ඒ වෙනුවෙන්. එතකොට අපේ හඳුන්වනවා කල්යාණ පෝතුජ්ජන කියලා. දැන් අභාවිත හිත් අභාවිත තැනම තිබෙනවා නම් අන්ධබාල පුතුජ්ජන තැනක පවතින්නේ. ඒ නිර්වාණගාමී මග සිහියට නගාගෙන සිත පුරුදු කරනවා නම් කල්යාණ පෝතුජ්ජන කියන තැනක සිත සිහිය පිහිටවනවා. අපි මූලික වශයෙන් ආර්ය මාර්ගයේ ආරම්භ වන්නේ ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම ආරම්භ වෙන්නේ ප්‍රධාන වශයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන මුළුමනින්ම බැහැර කළ තැනිනුයි. ඒ තමයි මාර්ග චිත්තය සම්පූර්ණ කළ මාර්ග ඵලාබෝධය ලබනෝයයි සඳහන් කරන්නේ. මාර්ග ඵලාබෝධය සෝතාපට්ටි හෙවත් සෝතාපන්න බවට පත්වීම. ශ්‍රෝතය කියන්නේ කෙලෙස් වල ගලාගෙන යාම. ඒ ජය ගන්නවා. ඒ ජය ගැනීම තමයි සක්කාය දිට්ඨිය ප්‍රධාන වශයෙන් බැහැර කිරීමෙන් හඳුන්වන්නේ. ස්කන්ධ පංචකය මගේ, මම වෙමි, මගේ ආත්මය කියලා හිතින් දැඩිව ගන්න එක ස්වකීය කොට ගැනීම තමයි සත්කාය දිට්ඨි. ස්වකීය කොට ගැනීම සත්කාය. අවසානයේ සක්කාය මගේ, මම වෙමි, මගේ ආත්මය කියලා දැඩිව දිට්ඨියක් ඒව දෘෂ්ටියක් දැක්මක් ඇති කරගන්නවා. ඒ උපාදානය කරගන්න. ඒ සක්කාය දිට්ඨිය. එතකොට අභාවිත හිත කුමද්ද සිද්ධ වෙන්නේ? ඇසෙහි රූපයක් සකස් වෙනකොට චක්ක විඥාණයෙන් කෙසේද හඳුනගන්නේ? දැන් මේ විඥානයේ සිත මනස කියන වචන තුනම එකම අදහසකින් පෙන්눔 කරන්නේ. යම් තැනක යොදන අවස්ථාවනෝ සියුම් වෙනසක් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් විඥානය කිව්වත් මනස කිව්වත් සිත කිව්වත් එකම අදහසකට තමයි භාවිතා කරන්නේ. ඉතිපි උච්චති මනං චිත්තං විඥානං ආදී වශයෙන්ුයි. ඒ අනුව අපි එක කොටසක් ගමු. ඇසේ රූපය හට ගන්නකොට චක්ක විඥානයේ එකයි. නමුත් ඇසේ රූපය සකස් වුන නිසා ඒ අවස්ථාව හඳුනා ගැනීම හඳුන්වනවා චක්කු විඥානය කියලා. දැන් කනේ ශබ්දය සකස් වෙනකොට හඳුන්වනවා සෝත විඥානය ආදී වශයෙන්. අභාවිත හිතක් තිබුණොත් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක හේතුන්ගේම විසිර යාමෙන් නැතිව යනවා. සම්මුතියට මේ ඵලය අපි නාම පවත්වනවා. ඒ සිතේ ඇති කරගන්නා වූ නාම ධර්ම බවට පත් වෙනවා.
චිත්ත චෛතසික බවට පත් වෙනවා. ඒ හේතුන් විසිරීලා යනකොට අර අපි සම්මුතියේ පනවගත්ත නම් කරපු ඒ ඵල විපාක එයත් නැති වෙලා යනවා. ඒ නිසා මේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන පණ ඇති හෝ පණ නැති කවර හෝ ඵලයක නමුත් හිතෙන් දැඩිව ගත යුතු නැහැ. උපාදානය විය යුතු නැහැ. ලෝභයක්, කාමයක්, රතියක්, අවිජ්ජාවක්. අවිජ්ජාකේ විෂමෝ ලෝභයක්. ඇති විය යුතු නැහැ, ඇති කරගත යුතු නැහැ. ඇති කරගත යුතු නැහැ. ඊළඟට ඇති විය යුතු නැහැ. ස්වභාවයෙන් මේ සිද්ධ වෙන්න ඇති වෙන්න ඕනේ නැහැ. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා. විනාශ වෙන තැන ගැටිය යුතු දෙයක්වත් නැහැ. හට අරගත්ත දේ බිඳී නැති වෙනවා. ඇලෙන්නෙත් නැහැ. මොකද හට අරගෙන බිඳී නැති වෙනවා. නැති වෙනකොට ගැටෙන්න අවශ්‍ය. ගැටෙනවා කිව්වේ හඬන්න, වැළපෙන්න, ශෝකය වෙන්න, දුක් වෙන්න. එසේ විය යුතු නැහැ. එතන හිත සමාහිත වෙනවා එතකොට. දැන් භාවිත හිතක් නම්. අභාවිත හිතක් නම් හේතුන් ප්‍රත්‍ය කරන සකස් වෙන මේ ඵල විපාක අපි හඳුන්වනවා සංකත කියලා. හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා. එතකොට අභාවිත හිත තියෙන අශෘතව පෘථග්ජන පුද්ගලයා ප්‍රිය අරමුණේ ඇලෙනවා, අප්‍රිය අරමුණෙහි ගැටෙනවා. ඇලීම සහ ගැටීම සකස් වෙනවා. ඒ කුමක්ද? අර අභාවිත හිතක උපතන මෝහය. එතකොට ඒ නිසා දැන් ඇලීම සහ ගැටීම හඳුන්වන්නේ කොහොමද? ලෝභ දෝෂ කියලා. මෝහය නිසා ලෝභය සහ දෝෂය හෝ ද්වේෂය කියන්නේ තරහව. ඒක සකස් වෙනවා. එතකොට අභාවිත හිත අශෘතව පෘථග්ජන අන්ධ බාල සිත මෙන්න මේ ලෙසින් දැඩිව සකස් වෙන්න පුළුවන්. කොහොමද? චක්කු විඤ්ඤේයා රූපා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝප සංහිතා රජනීය. ඉටු වඩන මන වඩන ප්‍රියදැහි කාමයෙන් යුත් ඇලුම් කරන කියන මෙන්න මේවා හඳුන්වනවා පංචකාම ගුණ කියලා. මේ ආදී වශයෙන් සකස් වෙන ඇසේ රූපය පහළ වෙනකොට උපදිනකොට චක්කු විඥාණය කොහොමද? ඉටු වඩන මන වඩන ප්‍රියදැහි කාමයෙන් යුත් ඇලුම් කරන කියන පංචකාම ගුණයන්ගෙන් සකස් වෙන. ඔන කාමච්ඡන්දේ. දැන් මේ ඇසීමෙන් දැනුමට ගැනීමෙන් අපි කොහොමද අවබෝධයකට එන්නේ? දැන් මේ ඇසයි රූපයයි චක්කු විඥානය මේ තුනත් ඉන් අනතුරුව තින්නන් සංගතිපස්ස මේ තුන එකතු ස්පර්ශයක් සකස් වෙනවා. ඒ ස්පර්ශයයි යම්පිදං චක්කු සම්පස්ස පච්චයා උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා. ස්පර්ශයයි ඒ ස්පර්ශයෙන් සකස් වෙන සැප හෝ දුක් හෝ මධ්‍යස්ථ හෝ මේ සියල්ලම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිර යාමෙන් නැතිව යනවා. ඒ අවබෝධ කරගෙන උපාදානය කරගන්නේ නැතුව සිටින්න බැරුව උපාදානය කරගත්තොත් මගේ මගේ ආත්මය කියලා ඒක දුකක් බවට පත් වෙනවා. මොකද ඒක වෙනස් වෙන නිසා. වෙනස් වෙන මේ වස්තුව සංකතය ඉටු වඩන මන වඩන ප්‍රියදේ කාමියුත් ඇලුම් කරන කියන පංචකාම ගුණයන් සමග මේක ස්ථිරයි මගේ සදාකාලිකයි කියලා හිතෙන් දැඩිව ගන්නවා. දැන් මේ වචන පින්වත්නි සාමාන්‍ය ජන ව්‍යවහාරයේදී ඔබ අප ජීවත් වෙනකොට කිව්වේ නැති වුණාට ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒ එවැනි ආකාරයක් තමයි මනස තුල වේගයෙන් සිද්ධ වෙන්නේ. දැන් දැනුමක් තිබෙනවා කිසිවක් ස්ථිර නැහැ. ඕනම මොහොතක් අවසන් මොහොත වෙයි. හුස්ම ටික නතර වුණොත් සියල්ල අවසන් කියන එක දැනුම තිබෙනවා. හැබැයි අර අවබෝධය කියන එකට භාවිත බහුලීකත කියන තැනකට යන්නේ නැති නිසා, පුරුදු නැති නිසා ඒ අරමුණේ ක්‍රියා කරන්නේ දැඩිවම අල්ලගෙන ලෝභය, අවිජ්ජාව. ඒ වගේ මේව වෙනස් වෙනකොට ගැටෙනවා. දන්නේ නැද්ද වෙනස් වෙනවා කියලා? දි รา ගෙන යනවා, ලෙඩ වෙනවා, කැඩෙනවා, බිඳෙනවා. ඒ සාමාන්‍ය පේන දේ. කෙස් පැහෙනවා, හම රැලි වැටෙනවා, දත් වැටෙනවා. ඒ සාමාන්‍ය පේන දැනෙන දේ. දහමිනුත් අහලා තියෙනවා ඔබ. හැම මොහොතක් පාසාම හට අරගෙන බිඳී නැතුව යනවා කියලා. හැම චිත්තක්ෂණයක් පාසාම උපාද තිතිබංග හට අරගෙන බිඳී නැතුව යනවා කියලා දැනුම ඇති කරගන්න ඇත්ත දන්නවා. නමුත් ඒ දැනුමක් තියෙන ඇත්ත පවා
අවබෝධය තුළ භාවිත බහුලීගත වීම නොවීම නිසා ප්‍රිය අරමුණේ දැඩිව ඇලෙනවා, අකමැති අරමුණේ ගැටෙනවා. දැන් බලන්න කාමච්ඡන්දයෙන් කොහොමද කාමයට කැමැත්තට ඇලීම සිද්ධ වුණේ කියලා. එතකොට අනිච්ච දුක්ඛ අනාත්ත තිලක්ඛන ධර්මයට යටත්ය කියන මේ දහම අපි ගැඹුරින් දක්වනවා ඒක දකින්න කියලා උද්‍යව්වේ ඥානයක් හැටියට. හට අරගෙන බිඳී නැතිව යන උදේ කියන තැන හට ගැනීම දකින්න ඕනේ. අවිද්‍යාව නිසා තෘෂ්ණාව සකස් වෙනවා, තෘෂ්ණාවෙන් ඊළඟට කර්ම සකස් වෙනවා. අවිජ්ජා නීවරණානං තණ්හානං අවිජ්ජා නීවරණානං සත්තානං අවිජ්ජා නීවරණානං තණ්හා සත්තානං නීවරණාන. මෙන්න මේ විදිහට අවිද්‍යාව, තෘෂ්ණාව ඊළඟට කර්ම සකස් වෙනවා. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දාවතං සංසරතං. අවිද්‍යාවෙන් මග වැහුණට පස්සේ තෘෂ්ණාවෙන් බැඳිලා කර්ම සකස් කරගෙන සසරට එකතු වෙලා ගමන් කරන ආකාරයයි ඒ පෙන්눔 කළේ. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දාවතං සංසරතං දීඝරත්තං වෝ භික්ඛවේ දුක්ඛං පච්චන භූතං. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවයි. එතකොට අවිද්‍යාව, තෘෂ්ණාව, කර්ම ඊළඟට ආහාරත් චිත්ත කර්ම ඍතු ආහාර වශයෙන් දකින්න පුළුවනි. එතකොට එසේ ඒ දක්වලා ඊළඟට ඉපදීම් ලක්ෂණ උද්‍යව්‍ය. වය කියන තැනේදී අවිද්‍යාව, තෘෂ්ණාව, කර්ම දැන් අර සඳහන් කළ ආහාර විපරිණාමී ස්වභාවය. ඉපදීම් ලක්ෂණ කියපු තැන්වල දැන් විපරිණාමී ස්වභාවය දැක ගැනීම අවශ්‍යයි. සියුම්ව තේරුම් ගන්න ඕනේ පින්වත්නි. එතකොට උද්‍යව්‍ය කියන එක. දැන් මේ යම් වූද ගැඹුරු තැනකට පෙන්눔 කළ දුන්නේ ප්‍රධාන වශයෙන් අවිද්‍යාවයි, තෘෂ්ණාවයි, කර්මය සකස් වීමයි, උද්‍යහා වැය. හට ගැනීම හා විපරිණාමය දකින ආකාරය පෙන්눔 කළේ. එතකොට හටගත්තා කියන තැන කබලින්කාර ආහාර, විඥානාහාර, පස්සාහාර, මනෝ සංචයතනික ආහාර වශයෙන්ුත් එතන ආහාර වශයෙන් දැක්ක ඔය පැවැත්ම කියන තැන, උදයත් එක්ක පැවැත්ම කියන තැන. හැබැයි ඒ ආහාරයේම විපරිණාමය, වැයවීම විපරිණාම ධර්ම හැටියට උද්‍යව්‍ය ඥානයේදී හට ගැනීම හා නැතිව යනවා කියන තැනින් දැක ගැනීම, දැන ගැනීම අවශ්‍යයි. පිනතුල්ලාට පවත්නා ධර්මඥානය අනුව ගැඹුරු හැටියට දැනෙනවා කියලා මා හිතන්නේ නැහැ. ඔබට ඔබේ ධර්මඥානය අනුව මේ අවබෝධයට ලං කරගන්න පුළුවන්. පින්නති මා මේ එකක් විස්තර කළේ තවම. ධම්මානුපස්සනාවේ පංච නීවරණ ධර්මයන්හි කාමච්ඡන්දේ දැන් මේ විස්තර කරේ. කොහොමද සකස් වුනේ කියන එක. එතකොට උද්‍යව්‍ය ඥාණයෙන් හට අරගෙන බිඳී නැතුව යනවා කියන තැන අවබෝධ කරගත්තොත් අපේ සිත කාමච්ඡන්දයෙන් වළක්ව ගන්න පළමු පියවරේ ඉඳලම අවස්ථාවක් ඇති කරගන්න පුළුවන්. පළමු පියවරේදී සරල ලෙස ගත්තොත් මේ බාහිර ශරීරයක් දැස දැක්කත් තමන්ගේ ශරීරය බාහිර ශරීරයක් ගත්තොත් කණ්ඩිච්චම් පාලිච්චම් වලිත්තවතා කියන කෙස් පැහිලා හැමරලි වැටලා දත් ගිලිහි යනවා. ඉන්ද්‍රියන් දුර්වල බවට ඉන්ද්‍රියානම් පරිපාකෝ කියන ඉන්ද්‍රියන්හි දුර්වල බවක් ඇතිවීමක් සිද්ධ වෙනවා. මේ වගේ තැන් වලින් පවා දැකගෙන ඒව සංකේතවත්වයි දැකගන්නේ. හැබැයි මනස තුල තමයි ගැඹුරෙන් මේ අවබෝධය සකස් වීම අවශ්‍ය. ඒ අවබෝධය අවශ්‍යයි. දැන් මෙන්න මේ අවබෝධය ඇති වෙනකොට සම්මුතිය තුල සීලේ පිහිටලා ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ආග්‍රහණ, දිවෙන් රස, කයෙන් ස්පර්ශ, මනසෙන් සිතුවිලි. දැන් මේවා පරිහරණය කරනවා, පරිහරණය වෙනවා. සිද්ධ වෙන්නේ කොහමද? ආවෝගියෝ. අරමුණු හටගත්ත අරමුණු නැති වෙලා යනවා. විදර්ශනාවෙන් දැක ගැනීම නිසා උපාදානය වෙන්නේ නැහැ. උපාදානය වෙන්නේ නැති වෙනකොට ලෝභ දෝෂ සකස් වෙන අවස්ථාවක් නොවෙන්න ඕනේ. දැන් මෙයම ස්පර්ශ වෙනම නිවන වෙනුවෙන් සකස් වෙන නිවන කියන්නේ තෘෂ්ණා මුළුමනින්ම බැහැර කිරීම. ඒ නිවන වෙනුවෙන් අවශ්‍ය අවබෝධයක්. ඒ තමයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය. ඒ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස
අංග 7ක් පෙන්වුවා. ඒව හඳුන්වනවා බොජ්ජංග ධර්ම කියලා. සත්ත බොජ්ජංග කියලා සඳහන් කළේ එයයි. සතිය, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා නම් කළා. දැන් කාමච්ඡන්දේ හට ගැනීම නැතුව යාම. හටගන්නේ කොහොමද? ඒ ඔස්සේ කෙලෙස් සකස් වෙන්නේ කොහොමද? ඒ වලට උපකාර වන ධර්මතා මොනවද? ඇස රූපේ චක්කු විඥානය වශයෙන් දැක්කුවා. එහි ආදීනමය කුමක්ද සිද්ධ වෙන්නේ කියන එක අපි දැන් විස්තර කරගන්නවා. එතකොට බොජ්ජංග ධර්මවලදී මේ පිළිබඳව සිතසිය යොමු කිරීම සතර හතිපට්ඨානයෙන් පෙන්වුම් කරන අර සති බොජ්ජංගය වෙනවා. ඒක විමසලා බලනකොට අනිච්ච දුක්ඛ අනාත්ම ලක්ෂණ ධර්මයට යටත් කළා ධම්මවිචය, සතිය ධම්මවිචය. ඒ වෙනුවෙන් උත්සාහ ගන්නකොට අකුසලයන්ගෙන් බැහැර වෙලා කුසල් මාර්ගයට යොමු වෙන්න. කුසලයේ කියන්නේ ලෝභාදී ආශ්‍රව කෙලෙස් බැහැර කිරීම. ඒක තමයි කුසලයේ. කුච්චිතේ පාපකේ අකුසලයේ ධම්මේ චලෙන්ති කම්පෙන්ති විද්වංසෙන්ති इति කුසල. ලෝභාදී අකුසල ධර්ම අවබෝධයෙන් සොලවල කම්පා කළ මුළුමනින්ම බැහැර කිරීම කුසලයේ. එතකොට සතිය ධම්මවිචය විරිය. විරියේදී නූපන්න කුසල් නූපදවන්න, උපන්න කුසල් බැහැර කරන්න, නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් වැඩි දියුණු කරන්න. තිතියා අසම්මෝසාය, බිහිවෝ භාවය, වේපුල්ලාය, භාවනාය පාරිපුරියම්. වෙන ඒ කුසල් මාර්ගයේ තුල වෙනස් වෙන්නේ නැතුව දිගටම කුසල් මාර්ගය තුල රැඳී සිටින්නත් උසස් භාවයට, උත්තම ස්වභාවයට පත් වෙන්නත්. වේපුල්ලාය, බිහිවෝ භාවය. ඒ ස්වභාවයටපත් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒකට චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. කැමැත්තක් ඇති කරගන්න. දැන් කාමච්ඡන්දේදී ඇලෙන්නේ ගැටෙන්නේ එතන සිද්ධ වුණේ ඇලීමටනේ කාමච්ඡන්දේ. මෙතන අත්තරින්න නොඇලෙන්න කැමැත්තක් ඇති කරගන්නවා. ඒ වෙනුවෙන් ව්‍යායාම කරනවා. වීරියෙන් පටන් ගන්නවා. සිතේ මුල් තැනක් දෙනවා. චිත්තං පග්ගණ්ණාති පදහති. සිත ඔසවල තබනවා. දැන් මේ ආදී වශයෙන්. දැන් විරිය සම්බොජ්ජංගි. සතිය ධම්මවිචේ විරිය. පීති, නිරාමිෂ ප්‍රීතියක් ඇති වෙන්න ඕනේ. කාමාදී අකුසල ධර්ම යටපත් වෙනකොට බලවත් යටපත් වෙනෝ ධාන අවස්ථාවේ මුළුමනින්ම බැහැරවීම සමුච්ඡේදයේ අරහතය. නමුත් ධාන අවස්ථාවකින් හෝ ආර්ය ධානයක් හැටියට කල්පනා කළා කාමාදී අකුසල ධර්ම බලවත් ලෙස යටපත් වෙන අවස්ථාවක්. ඒක ඔබ බොහෝ කෙනෙකුට පුරුදු කරන්න පුළුවන්. ආනාපාන සතියනොත් පුරුදු කරන්න පුළුවන්. කසින භාවනාවකින් වගේම ඔබ අපට වඩා පහසු ආනාපාන සතියනොත් ඒ ධාන අවස්ථාවක් ආර්ය ධානයක් හැටියට ඉදිරියට යන්න ආරම්භ කරන්න පුළුවන්. පීති, පස්සද්ධි, සැහැල්ලු බව. කෙලෙස් සංසිඳනකොට ඒ අරමුණේ සැහැල්ලු බවක් ඇති වෙනවා. චිත්ත පස්සද්ධි, කාය පස්සද්ධි වශයෙන් අත්දැකීම් ලබන්න පුළුවන්. සිතෙහි සිතුවිලි වලත් කාය පස්සද්ධි කියන්නේ මෙතන වේදනා සංඥා සංකාර වලත් සැහැල්ලු බවක් ඇති වෙනවා. දැන් බොහෝ කෙනෙකුගේ කායික රෝග සමහර විටක මනසෙහි ඇතිවෙච්චි අභිජ්ජා දෝමනස්ස නිසා වෙන්න පුළුවන්. දැඩි ඇලීම් හා ගැටීම් නිසා ඔබ කියන්නේ ශරීරය තලා දාපු වගේ කුසගින්න දැනෙන්නේ නිදිමතයි. ඒ ලොකු වෙහෙසක් දැනෙනවා. ඊළඟට ශරීර අභ්‍යන්තරයේ බොහෝම ලෙඩ දුක් හැදීගෙන එනවා කියලා පවසන්න පුළුවන්. මේ මනසේ ඇතිවෙච්චි දැඩි ඇලීම් ගැටීම් මේව බලපානවා. හැබැයි සිත නිදහස් වෙනකොට පස්සද්ධියට එනකොට චිත්ත පස්සද්ධිය කාය පස්සද්ධියට හේතුවක් බවට පත් වෙනවා. ධර්මයේ පෙන්වුම් කළේ පීති මනසකායෝ පස්සම්බති කියලා. ඒ නිරාමිස ප්‍රීතිය මේ කයෙහි මතකයිනේ වේදනා සංඥා සංකාර මේ කයෙහි සංසිඳීමකට සැහැල්ලු බවකට නිවීමකට හේතුවක් බවට පත් වෙනවා. දැන් කාමච්ඡන්දයෙන් වළකින්න දැන් මේ වගේ අදහසක් අවශ්‍යයි. ඉතින්දී අර සරල තැනක ඔබ අහලා තිබෙනව නේද පින්වත්නි අස්සාද ආදීනව නිස්සරණ කියලා. ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් අරමුණු පරිහරණය වන විට හෝ පරිහරණය කරන විට අස්සාදයේ දකින්න. ලෝක සම්මතය අනුව ප්‍රඥප්තිය අනුව පනවා ගැනීම අනුව සම්මුතිය අනුව අස්සාදයක් දකින්න සොම්නසක් තිබෙනවා. එහෙත් ආදීනමය මොකද්ද මේ අරමුණු වල? හට අරගෙන බිඳී නැතිව යාම. දැන් අපි මෙතෙක් සාකච්ඡා කළා වගේ හට අරගෙන බිඳී නැතිව යාමක් සිද්ධ වෙනවා. එතකොට ඒ අරමුණ කියන එකට සම්බන්ධයි දැන් රූපාරම්මණය පමණක් නෙමෙයිනේ. ඇසයි රූපයයි චක්කු විඥානයයි ස්පර්ශයයි සැප දුක් මධ්‍යස්ථ විඳීම් කියන මේ සියල්ලම මෙතන සම්බන්ධයක් තියෙනවා. ඒ සියල්ලංගෙම සම්බන්ධයෙන් තමයි මේ සම්මුතිය අපි කතා කරන පැවැත්ම තියෙන්නේ.
එතකොට ඒ සියල්ල තේරුම් අරගෙන තමයි අර කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මන්ති කියන තැන්වලට සිත යොමු කරන්න ඕන. මේ සම්මුතිය හඳුන්වන පැවැත්ම හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙල හේතුන්ගේ විසිරියාමෙන් නැතිව යනවා. මේ සංකතයි මේ සංස්කාරයි නොඇලිය යුතුය, නොගැටිය යුතුය, නොබැඳිය යුතුය, ඇලෙන්න බැඳෙන්න ගැටෙන්න කිසිවක් නැහැ කියන අවස්ථාවට හිත පුරුදු කරන්න ඕන. ඒක නිවන මගේ හැඳින්වුව ත්‍රිවිධ විමෝක්ෂය කියලා. අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත කියන වචන වලින් හැඳින්වනවා. අරමුණු ගන්නෙත් නැහැ, ඇලීමෙන් ගැටීමෙන්. කෙලෙස් වලින් බැඳෙන්නෙත් නැහැ. ඒ නිසා ලෝභ ආදී අකුසල ධර්ම වලට අවස්ථාවකුත් නැහැ. අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත කියන අවස්ථාවන් වලින් ඒ දැක ගැනීම අවශ්‍යයි. දැන් මේ දේශනාව ඔස්සේ දේශනා කරන අපත්, ශ්‍රවණය කරන ඔබත් අර සත්පුජ්ජංග ධර්ම වැඩෙන ආකාරයෙන් තමයි දැන් මේ සිහිය පාත්තන්නේ. සතිය, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි. දැන් සමාධිය. සමාධිය සකස් වෙනවා. ඉතින්ද උපේක්ඛාවට එනවා. උපේක්ඛා කිව්වේ විදර්ශනා උපේක්ඛාව. දැන් සාමාන්‍ය උපේක්ඛා කියලා ඔබ අහලා ඇති. දැන් දෙමෝපියෝ දරුවෝ ගැන කතා කරනකොට දෙමෝපියෝන්ගේ ගුණ ගැන කියනකොට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා දෙමෝපියන් විසින් දරුවන්ට උගන්වලා ආවා විවාහ කටයුතු කළ රැකියා අවස්ථා සලසලා ආදී වශයෙන් හිත මධ්‍යස්ථ භාවයට පත් කරගන්න. ඒක උපේක්ඛා හැටියට එතන දැක්වුවා. එහෙත් මේ විදර්ශනා උපේක්ෂාවේ අපි කතා කළ සැප හෝ වේවා, දුක් හෝ වේවා, මේ සියල්ලම හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙල හේතුන්ගේ විසිරියාමෙන් නැති වෙනවා. සැප දුක් කියන අරමුණු. අපි හිතින් අරමුණු සකස් කිරීම සංස්කාර. ඒ කර්ම. කෙනෙකුට සැපක් තවත් කෙනෙකුට සැප නොවෙන්න පුළුවන්. කෙනෙකුට දුකක් තවත් කෙනෙකුට දුකක් නොවෙන්න පුළුවන්. අරමුණ විතරාගිය උතුම කොහොමද ගත්තේ? හේතුඵල ධමයක්. පටිච්ච සමුප්පන්න බවක්. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙල හේතුන්ගේ විසිරියාමෙන් නැතිව යනවා. සම්මුතිය තුළ පනවගත් ආකාරය අනුව සැපක් වුණාට සම්මුතිය තුළ අපි දැන් සැප කියලා දකිනවා. පනවා ගැනීම තුළ. නිදසුනක් ගත්තොත් දෙමෝපියන්ට දරුවෝ දැක්ම. සත්පුරුෂ දරුවන්ට දෙමෝපියෝ සමීප වීම. එහෙත් විදර්ශනා උපේක්ෂාවේදී මේ සැපත් හේතුව සහ ඵලය අතර සම්බන්ධයක් තියෙනවා. ඒතර හේතුන් සකස් වෙච්ච තැන මනාව ඵලය සකස් වෙන හේතුන්ගේ විසිරියනකොට මේ ඵලය නැති වෙනවා. සැපත් ඔය වගේමයි හට අරගෙන බිඳී නැතුව යනවා. කෙටි උදාහරණයක් ගමු. හා යොබ්බන ජරා අන්තා හැම තරුණකමක්ම දි รา ගෙන යාමෙන් අවසන් වෙනවා. හා සංයෝගා වියෝගන්තා හැම එකතු වීමක්ම වෙන්වීමෙන් කෙලවර වෙනවා. හා පියා ශෝකන්තක හැම ප්‍රේමයක්ම ශෝකයෙන් කෙලවර වෙයි. හා මතන්තා සජීවක හැම ජීවිතයක්ම මරණයෙන් කෙලවර වෙයි. දැන් කෙටි උදාහරණ ගත්තොත් එතනින් අපිට ඒක දැක ගන්න පුළුවන්. පින්වත්නි මේ අවබෝධය ඔස්සේ අප විසින් සිත සිහිය පිහිටවනකොට අර විදර්ශනා උපේක්ෂාව. එතකොට සැපත් දුක්ඛත් ඒ වගේ. දැන් සරල ලෙස උදාහරණයක් අපි ගමු. දැන් නිරෝගීව ඉන්නවා, සිටිනවා, ජීවත් වෙනවා. අපි හිතමු දැන් තරුණ කාලෙත් ගිලන් වෙනවා තමයි. නමුත් සම්මතය අනුව අපි වැඩිපුර හිතනවනේ තරුණ කාලේ කායික මානසික චිත්ත ශක්තිය ධෛර්යයක් තියෙනවා කියලා. බහුතරයේ ලෙස එහෙම අපි හිතනවා, බොහොමයක් එහෙම පවතිනවා. නමුත් ඒ තරුණ කාලේ යොබ්බන කියන තැන උනත් පවතින්නේ හේතුඵල ධම දැන් මනාකොට සකස්යව තිබෙන නිසා තරුණකම තියෙනවා. හැබැයි ඒව වුණත් වෙනස් වෙනකොට ඒ තරුණකම තුලම වෙනස් වීම තුල ලෙඩවීම දි รา ගෙන යාම සකස් වෙන්න පුළුවන්. කැඩීම බිඳීම ඒක සකස් වෙනවා. එතෙන්දී ඒ වෙනස් වීම දැකලා දැන් ලෙඩ වෙච්ච තැන ප්‍රතිකාර කරනවා නොගිලන් වෙන්න. ගිලන් වෙච්ච තැන නොගිලන් වෙන්න ප්‍රතිකාර කරනවා. හැබැයි හිතෙන් ද්වේෂයක් ඇති කරගන්න. අකමැති අරමුණට දැන් ගිලන් වෙනවා කියලා. ඇස් පේන්නේ, කන් ඇහෙන්නේ, නැගිට ගන්න අමාරුයි, කොන්දේ අමාරු ආදී වශයෙන්. එතින්දි මේ මොකද වුනේ කියලා ගැටීම. සිද්ධ වුණේ පරමාර්ථ ධර්ම වශයෙන් හේතුඵල ධම තියෙන්නේ එතන. හේතුම් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා තිබුණා. එතන නිරෝගී දැන් විසිරෙනකොට මේ ලෙඩවීම ගිලන් වීම. හදිසි අනතුරකදී කැඩී බිඳී ගියත් ඒක තමයි සිද්ධ වුනේ. අවශ්‍ය ආකාරයෙන් ප්‍රතිකාර කරනවා, බෙහෙත් කරනවා. හැබැයි දේශයකට ගැටෙන්න, හඬන්ට වැළපෙන්න යුතු නැහැ. මේ තමයි ස්වභාවය. ඉතින් විවිධ හේතු දකින්න පුළුවන්. අතීත කර්ම දෝෂ වෙන්න පුළුවන්, වර්තමාන පරිසර හේතු වෙන්න පුළුවන්, ස්වාභාවික විපත් වෙන්න පුළුවන්, වර්තමානයේ තමාගේ සිතේ සකස් වෙන්නා වූ මනෝ සංචේතනික වශයෙන් ඇති කරගන්නා වූ සිතුවිලි වෙන්න පුළුවන්, විවිධ දිට්ටි වෙන්න පුළුවන්, විවිධ පිළිගැනීම්, විශ්වාස ලබ්ධීන් වෙන්න පුළුවන්.
හදිසි අනතුරු විපත් වෙන්න පුළුවන්, ආහාර විපත් ආදී වශයෙන් වෙන්න පුළුවන්. හැබැයි සියල්ල තුලින්ම දකින්නේ ව්‍යවීමක්, නැතිවීමක්, ෂේවීමක්. කෙටියෙන් සඳහන් කළොත් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයේ දකින්නේ. එතකොට විදර්ශනා උපේක්ෂාවෙන් සැප දුක් කියන දෙකම සම්මුතිය තුල සැප තුල සිටිනවා. හැබැයි උපාදානියේ නැහැ. දුක්ඛ කියන තුල අවශ්‍ය විදිහට ප්‍රතිසංස්කරණයට එය කටයුතු කරනවා. නැත්නම් නැවත සම්මුතිය තුල එයත් తాවකාලිකයි. නමුත් ගිලන් වුණු තැන සුවපත් වෙන්න. ඇඳුමක් පැළඳුමක් දිරාගෙන යනකොට, ඉරෙනකොට මහන්න ප්‍රතිසංස්කරණය කරනවා. ගියක් දොරක් කැඩෙනකොට බිඳෙනකොට නැවත සකස් කරනවා. හැබැයි ඒත් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත්. ඒක කොහොමද අපි ඵලය ලබන්නේ? ගැටීමක් නැහැ. හොඳයි කියපු සැප තුළ හිතේ දැඩිව ගැනීමකුත් නැහැ, උපාදානියක් නැහැ, වෙනස් වෙන තැන ගැටීමකුත් නැහැ. තරහ, වෛරය, අමනාපය නැත්තම් හඬා වැළපීම්, දුක්ඛ, දෝමනස, පසුතැවීම්, සුසුම්ලෑන් මේවත් නැහැ. දැන් මේ ලෙසින් තමයි දැන් ඒ සත්‍ය බොජ්ජංග ධර්ම ස්පර්ශ වෙන්න ඕනේ, අරමුණු වෙන්න ඕනේ. දැන් කාමච්ඡන්දය අපි තේරුම් අරගෙන ඒයින් ගැලවෙන්න ඕනේ. ධම්මානුපස්සන ප්‍රධාන කරුණ. ඇසට රූප, කණ්ඨ, ශබ්ද වශයෙන් දැන් ඔබට විග්‍රහ කරන්න මා අවස්ථාවක් අපි සාකච්ඡා කරගත්තා. මා පෙන්නලා දුන්නා. දැන් මෙතන මම කියන්නේ සම්මුතියක් විතරයි. ප්‍රඥප්තියක් පමණයි. පරමාර්ථ වශයෙන් මම නේ. ධාතුස්කන්ධ ආයතනයන්ගේ එකතුවට පුඤ්ජයට තමයි පහසුවට පැවැත්මට ප්‍රඥප්තියට මම කියලා හැඳින්වන්නේ. එතකොට ධර්ම මාර්ගයේදී අත්තරිනවා කියන අවබෝධයේදී මම ඉවත් කරගෙන තමයි දැක්ම ඇති වෙන්න ඕනේ. මම ඉවත් කරලා මම සමග සිටිනවා. බලන්න ගැඹුරින් සම්මුති ප්‍රඥාප්ති මම සමග ඉන්නේ පරමාර්ථ වශයෙන්, පරම සත්‍ය වශයෙන් මම ඉවත් කරගෙන. ඒ නිසා කිසිවක් දැඩිව ගත යුතු නැහැ, උපාදානීය වේ යුතු නැහැ කියන අදහස හිතේ පවතින්න ඕන. දැන් කෙටියෙන් බලමු ඊළඟට ව්‍යාපාදේ. තරහව. අකමැති අරමුණටනේ ව්‍යාපාදේ කියන පටිගය සකස් වෙන්නේ. ඊටාම සියුම්ව සකස් වෙන එක මුල් අවස්ථාවේ සියුම්ව දැනෙන්නේ වර්තමානයේ හැටනම් පින්වත්නි සියුම් ලෙස තනිකමක්, පාළුවක්, අඳුරක්, මොකද්දෝ හිත කකියන බවක්. එහෙතර සත්බොජ්ජංග ධර්ම වනාකොට වැඩුවොත් සතියෙන් එක අපි හඳුනා ගන්න පුළුවන්. දැන් චිත්තානුපස්සනාවේදී රාග අරමුණ තියෙනකොට රාගයක් කියලා දැනගන්න පුරුදු කරලා තියෙන, පුරුදු කරනවා. ඒ අරමුණේ ඇලීම නැති වෙනකොට වීත රාගයි කියලා. තරහ තියෙනකොට දෝෂයක්. තරහ නැත්තම් වීත දෝෂයක්. මෝහය තියෙනකොට මෝහ නැත්තම් ඒ අරමුණේ වීත මෝහ. දැන් එතකොට අකමැති අරමුණාත් ව්‍යාපාදයේදී යහපත් ලෙස සිටින විට, ප්‍රසන්න චිත්තෙන් ප්‍රමුදිතව සිටින විට ඒ අරමුණ තුළ ඇලීමක් ගැටීමක් නැතිව පවතිනවා කියලා. මේ දක්වන ආකාරය මෙහි දැක්කොත් දේශයක් නැහැ කියලා හඳුනා ගන්නවා. හැබැයි දේශය සකස් වෙනකොට චිත්තානුපස්සනාවේ සිතා සිතුවිලි ගැන මනාකොට මෙනෙහි කිරීමේ පුරුද්ද අනුව දැන් පටිගයක් හටගත්තා කියලා සියුම්ව දැක ගන්න පුළුවන්. හටගන්න ඉස්සෙල්ලත් අරමුණට එන්නේ ඉස්සෙල්ලත් හඳුනා ගන්න පුළුවන්. දැන් මේ විදියට අරමුණ පවත්වා ගන්න, හට ගැනීම හා නැතිව යාම හේතුඵල දහමට පුරුදු කළ නොකළොත් අකමැති අරමුණේ ගැටෙනවා කියන තැනක සිත සිය පුරුදු කොට තියෙනවා. අන්න ඒ නිසා ඒ අවබෝධය සමග අකමැති අරමුණට සකස් වෙනකොට පටිගය සිවුම් ලෙස සකස් වෙනකොටම හඳුගන්න පුළුවන්. යම් විටක එතනින් හඳුනා ගන්න බැරුව පටිගය දැන් ශෝකයක් බවට පත් වෙනකොට ඒකත් දැනෙන පටන් ගන්නවා. ඒක ඔබට අපට බොහෝ විටක දැනෙන පින්වත්නි හිටි ගමම්ම වෙන යමක් කාර්යයක් කරමින් සිටින ගමම්ම බලාගත්තට බලාගෙන ඉන්නවා. සමහර කෙනෙක් කෑම ගන්න ගිහිල්ලා පිඟානෙහි අත්ල තබාගෙන ඉන්නවා. ඔබ කියන තව නිදා ගන්න ගොස් නිින්ද යන්නේ. වෙන යමක් කරමින් ක්‍රියාවක වැඩක යෙදෙන ගමන් ඒක ඉබේම නතර වෙලා සිටිනවා. ආදී වශයෙන් සමහර කෙනෙක් අහන්නේ ඔබ කොහෙද ඉන්නේ? මොනවද ඔය තරම් කල්පනා කරන්නේ කියලා අහන්නේ. දැන් ඔන්න අර අකමැති අරමුණත් එක්ක ශෝකයකට ආවෙතන ශෝකය මේ ගැන කතා කරේ. නොදැනුවත්වම. ඒක ටිකක් අපි තව දැක ගන්නවා. එහෙම ටික වෙලාවක් ඉඳලා දීර්ඝ හුස්මක් උඩට අරගෙන පහළට හෙරලා අර ඔළුවේ තියෙන බර දුක නිවා ගන්න වගේ හදනවා. ඔබ ලොකු දුකකින් නේ දින්නේ. ඔය සුසුමින් මට තේරෙනවා මහා බරක් කියා ගන්න බැරි දුකක් ඔළුවේ තියෙනවා කියලා. දැන් අපි බලන්න මේ ව්‍යාපාදයේ ගැටීම. ඊළඟට පරිදේව. කඳුළු වගුරුවනවා, හඬනවා, කෑ ගහ ගන්නවා.
ලයයත් ගසා ගන්න ලයත් ගසා ගත්තේ නැතුණත් ඉක්මනින් යනවා ඉක්මනින් වාඩි වෙනවා වේගයෙන් ගමන් කරනවා අතට අහු වෙන දේවල් වීසි කරන්න පුළුවන් අපුරු වචන කියන්න පුළුවන් ළඟට ගහ බැන ගන්න තත්ත්වයටත් එන්න පුළුවන් මුලින් සඳහන් කළා වගේ හේතුඵල ධම මෙනෙහි කරලා දැන් ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් අරමුණු සකස් වෙනකොට අභාවිත හිතෙන් ඒ අරමුණ අභාවිත හිතෙන් මම මගේ කියලා දිට්ඨිය නිසා තමයි දැන් ද්වේෂයත් එතන ආවර කාමච්ඡන්දේ වගේම ද්වේෂයත් ව්‍යාපාදයත් පටිඝයත් සකස් වුනේ ඒ නිසා විස්තර කළ ආකාරයෙන් ඒ හේතුඵල ධමයට යටත් කොට දැක් ගන්න සකස් වුනොත් සකස් වෙන්න ඉස්සෙල්ලම අකමැති අරමුණකට දේශයක් හට ගන්න පුළුවන් කියන තැනේදීම සිහිපාත් වීම නිසා දේශය හට නොගන්න පුළුවන්. පුරුදු පරිදිම චිත්තපස්සද්ධිය ප්‍රමුදිත බව පාත ගන්න පුළුවන්. ඇලීමකුත් නැහැ ගැටීමකුත් නැහැ කියන අදහසයි. පැමුණුණා නම් ඒ වැඩෙන්නේ නැති වෙන්න පාත ගන්න පුළුවන්. uppannānaṁ ව්‍යාපාද විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. දැන් ඉපදුනා සියුම්ව හරි හට අරගත්ත හැබැයි වැඩෙන්න දෙන්නේ නැහැ. දැන් පින්වත්නි තමයිට වසක් විසක් වුණත් විසගසක් වුණත් වස පැලයක් වුණත් වැඩෙන්න පටන් ගන්න පුළුවන්. අපිට අනවශ්‍ය පැලයක් වුණත් වැඩෙන්න පුළුවන්. හැබැයි ඒකට ඉඩ නැතුව බැහැර කරන්න පුළුවන්. දැන් මේ ව්‍යාපාද විතර්කයේ හටගත්ත සිවුම් හැබැයි ඒ ඉවසන්නේ කියන වැඩෙන්න දෙන්නේ. අර ගා හැදෙන්න පරිසරය හැදෙන්න හදලා දෙන්නේ වගේ වතුර හෝ ඒ ස්ථානයේ සිතේ ඉවසන්නේ ගලවලා දාන ඉවත් කරනවා. නැවත පැල නොවන ආකාරයට විදර්ශනාවෙන් මෙනෙහි කළ ඉවත් කරන්න පුළුවන්. ඒ ව්‍යාපාදය. ඊළඟට තීන මිද්දේ. තීන මිද්දේ කිවි සිතේ කයේ ඇතිවන මලානික බව. අලස ස්වභාවය. මලානික බව අලස ස්වභාවය. නිදිමත ගතිය හැටියට සංකේතවත් කරාට වැඩ කල් දානවා. පිළිවෙලකට කරන්නේ නැහැ. එක අරමුණක කිව්වේ සාමාන්‍ය කටයුතු වලින් ඔබට ගිය කුසල ආරම්මන ඒ වායේ සිත සිහිය පිළිවෙලට පාත් ගන්න අපහසුයි. යන්තනක අකුසල සිතුවිල්ලක් ආවොත් ඒ බලවත් ලෙස වැඩෙන්න පටන් ගන්නවා. ඔය සාමාන්‍ය ලෝකයක් කියන්නේ නිදිමතේ වැඩ කරන්න අමාරුයි කියලා. චිත්ත ශක්තියේ ධෛර්යය උපදවාගෙන කළොත් තමයි පිළිවෙලකට වැඩක් කරන්න පුළුවන් ඵලයක් ලබන්න. ওই විදියට නිදිමතේ කළොත් ඔක්කොම වර්ධිලා යනවා. ඒ සිහියක් නැහැනේ. ඒ තමයි සාමාන්‍ය ලෝකයා ඔබට ඇහෙන්නේ. ඔබත් කියලා නැති. හැබැයි ඔබටත් කවුරුහරි කියන්න පුළුවන්. තීන මිද්දේ තිබුණා. ධර්ම කතාවේදී මේ සිතෙහි කයෙහි ඇතිවෙන මේ මලානික බව, අලස බව කුසලයේ තුල සිත සිහිය පවත්තන අපහසුල තම්බයට එනවා. අකුසලයේ තුල බලවත් වෙන පටන් ගන්නවා. තීන මිද්දයත් එතකොට අකුසල ධර්මයයි. චෛතසිකයේ අකුසල ධර්මයක් බවට පත් වෙනවා. පහසුවෙම ලෝභයට, දේශයට ඇදී යන්න පුළුවන්. මොකද නිදිමතේ කියන අදහස ගත්ත සරල වචන නිදිමතේ ඉන්න එක්කෙනාගෙන් මොනව කියනවද මොනව කරනවද කියලා දන්නේ නැහැ වගේ. හිත තුල සකස් වෙන චිත්තචෛතසිකත් ලෝභය, දේශය, මෝහය මුල් කරගෙන සකස් වෙනවා. තීන මිද්දයත් හේතුඵල ධමයට යටත් කොට දකින්න ඕන. එතකොට දැන් සාමාන්‍ය වචනයෙන් කතා කරන නිදිමත තියෙනවනම් ඒට පිළියම් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්ම අනුව අපට විස්තර කරගන්න පුළුවන්. නමුත් මේ වේලාව කෙටි නිසා මා එය විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පින්වත්නි, නමුත් තීන මිද්ද කියන ගැඹුරු ධර්මයේ වචනයේදී සිතේ කයේ ඇතිවන මේ මලානික බව, අලස ගතිය මෙතෙක් විස්තර කරගත්තා වගේ හේතුඵල ධමයක් හැටියට යොමු කරගෙන එතනින් නිදහස් වෙන්න එයත් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දැකලා උද්‍යව්වේ ඥාණයෙන් ධම්මට්ඨිති ඥාණයෙන් විසඳ ගන්න පුළුවන්කම ලැබෙනවා. අර සත්බොජ්ජංග ධර්ම එතන උපකාර කරගන්න පුළුවන්. සතිය ධම්ම විචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන සත්බොජ්ජංග ධර්ම ඇසුරු කරගන්න පුළුවන්. එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මෙද්ද උද්ධච්ච කුක්කුච්ච සිතේ ඇතිවන විසිර යාම උද්ධච්ච කුක්කුච්ච නම් එතකොට සමාධිය නැති නිසා තමයි විසිරෙන උද්ධච්ච විරුද්ධව එන්නේ. එතකොට කුක්කුච්ච නම් උද්ධච්ච කුක්කුච්ච පසුතැවීම නොකල කුසල් කළ අකුසල් ගැන එනවා පසුතැවීම. මෙතෙක් විස්තර කළ ආකාරයෙන්ම හට අරගෙන බිඳින්නේ නැතිව යනවා කියන හේතුඵල ධමයට යටත් කළ දකින්න. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දකින්න. ඇයි මේ පසුතැවීම? මේ සිතුවිලි මොනවද? පසුතැවෙන්නේ හේතු මොනවද? ඒ හේතුත් හට අරගෙන බිඳින්නේ නැතිව යනවා. ඵලය වගේම. ඒ හේතු විසිර යනවා කිව්වේ ඒකයි.
හේතුත් හට අරගෙන බිඳී නැතුව යනවා. හේතු වලින් හදලා දීපු ඵලයත් හට අරගෙන බිඳී නැතුව යනවා. විදර්ශනාවෙන් මෙනෙහි කරනකොට දැන් අර තදින් ඇලෙනවා ගැටෙනවා කියන ධර්ම මාර්ගය අහුරන ස්වභාවය බැහැර වෙලා යනවා. ඊළඟට විචිකිච්ඡා. බුද්ධ ආදී අටතැන් එසකේ. තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, ආර්ය සංඝ රත්නය කෙරෙහි, සීලය කෙරෙහි, අපි එතන සඳහන් ත්‍රිශික්ෂාව කෙරෙහි, අතීත භවය කෙරෙහි, වර්තමාන භවය කෙරෙහි, අතීත භවය කෙරෙහි, අනාගත භවය කෙරෙහි, අතීත අනාගත භව දෙකම කෙරෙහි හා පටිච්ච සමුප්පන්න ධර්මයේ කෙරෙහි ඇතිවෙන්නා වූ සැකය තමයි මෙතන විචිකිච්ඡා කියන වචනයෙන් සඳහන් කළේ. දැන් ධම්මානුපස්සනාවේදී මේ පිළිබඳව මනාව වූ මෙනෙහි කිරීමක් අවබෝධයක් අපි විදර්ශනා ලක්ෂණ පෙන්눔 කළා වගේ අර ආතාපි සම්පජානෝ සතිමා මේ වචන තුන නිරන්තරයෙන් හොඳින්ම විග්‍රහය ඔළුවේ තියෙන්න ඕනේ, සිතේ තියෙන්න ඕනේ. විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස මේ සත්ත්ව සංස්කාර ලෝකේ අර සියලු සංස්කාරයෝ වහා නැසෙන සුළුය. සියලු සංකත හට අරගෙන බිඳී නැතිව යන්නේය. කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මන්ති කියන වචන පෙළ සිතේ පාත්තන්න ඕනේ. පින්වත්නි, ධර්මයේ නිදසුනක් පෙන්වුම් කරලා තියෙන මේ පහටම. ඒ තමයි දැන් කාමච්ඡන්දාදී නීවර ධර්මයන්ගෙන් බැහැරෙනකොට සංසිඳනකොට ධම්මානුපස්සනාව හැටියට පුරුදු කළ මේ වගේ වෙන්න ඕනේ. හරියට බලවත් ලෙස ගිලන් වෙච්ච කෙනෙක් ඒ ගිලන් බවෙන් නිදහස් වුණා වගේ දැනෙන්න ඕනේ. ඒ වගේම ණයට ගත්ත කෙනෙක් තවත් ණය වෙන්නේ නැතුව අර පෙර ණයෙන් නිදහස් වුණා වගේ දැනෙන්න ඕනේ. හිරේ විලංගුවේ වැටුණු කෙනෙක් හිරේ නිදහස් වුණා වගේ දැනෙන්න ඕනේ. දාස හෝ දාසී ස්වභාවයේ හිටපු කෙනෙක් ඒ දාස හෝ දාසී ස්වභාවයෙන් නිදහස් වුණා වගේ දැනෙන්න ඕනේ. කාන්තාරයකට ඇතුළු වෙච්ච කෙනෙක් දුරු කතරක ඒ කතර ගැටලුවකින් අපහසුතාවයකින් තොරව ආහාර පාන ආදිය හිඟවීමකින් අවසන් වීමකින් තොරව පහසුවෙන් කාන්තාරයේ එතර වුණා වගේ කාන්තාරයෙන් එතර වුණා වගේ දැනෙන්න ඕන. දැන් පින්වත්නි මේ පංච නීවරණ ධර්ම සත්බොජ්ජංග ධර්ම වලට යටත් කොට දකින නිවන අරමුණු කරන්න චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට හේතු කරගන්න ආකාරය යම් වූ ආකාරයකින් විස්තර කළේ. තවත් එක කොටසක් අපි කෙටියෙන් බලමු. ඒ තමයි ස්කන්ධ පංචකය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දකින්න ඕන. දැන් මේ අදහස සිහියට නගා ගන්න. රූපය ආත්මවත් කොට ගන්නෙ නෑ, ආත්මය රූපවත් කොට ගන්නෙ නෑ. ආත්මේලා රූපය සලකන්නේ, රූපේලා ආත්මය සලකන්නේ. ওই විදිහට වේදනා සංඥා සංකාර විඥාන කියන හතරත් දැක් ගන්න පුළුවන්කම ලැබෙන්න ඕන. වේදනාව ආත්මය කොට ගන්නෑ, ආත්මය වේදනාව කොට ගන්නෑ, ආත්මේලා වේදනාව සලකන්නේ, වේදනාවෙලා ආත්මය සලකන්නේ කියන. දැන් මේ සක්කාය දිට්ඨිය නැති කරන්න අවශ්‍යයිනේ. සසර ගමන්ට බැඳ තබන දස සංයෝජනවල ප්‍රධානම දේ තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය මුදුන් මුල වගේ මහා වෘක්ෂයක. ඒක හෙලෙව්වොත් ගලවලා දැම්මොත් අනික් කොටස් කඩා ගන්න එක බැහැර කරගන්න කිතාම පහසුයි. ඒ නිසා සක්කාය දිට්ඨිය බැහැර කිරීම තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. අනේ ඉතින් ආත්මය කියන මේ දිට්ඨිය මමය මාගේය කියන මේ දිට්ඨිය ආත්ම සංඥාව අස්මිමානය ඉවත් කර ගැනීම අවශ්‍යයි. ඒ නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයම ආත්ම දෘෂ්ටියෙන් ගලව ගන්න පුළුවන්කම තිබෙන්න ඕන. සරලව සඳහන් කළොත් දැන් රූපයත් එක්ක අපි ගමු පුරුදු රූපයක් පුද්ගලයෙක් කියලා. නුඹ තමයි මම කියන්නේ. එතකොට මම කියේ මෙතන ආත්මය. නුඹ තමයි නුඹ කියන්නේ රූපේ. නුඹ තමයි මම කියන්නේ. මම තමයි නුඹ කියන්නේ. මා තුල නුඹ ඉන්නවා. නුඹ තුල මා ඉන්නවා. රූපය ආත්මවත් කොට හිතනවා, ආත්මය රූපවත් කොට හිතනවා, රූපේලා ආත්මය සලකනවා, ආත්මේලා රූපය සලකනවා. වේදනාව තමයි මම කියන්නේ, මම තමයි වේදනාව කියන්නේ. වේදනාව තුල මම ඉන්නවා, මා තුල වේදනාව තියෙනවා. වේදනාව කියේ රිදීමම නෙමෙයි, සැප දුක් මැදස්ස සියලු විඳීම්. සංඥා සලකුණු, සංඛාර සිතෙන් සකස් කරන අරමුණු, විඥාන අරමුණ හඳුනා ගැනීම. දැන් මේ ස්කන්ධ පංචකයම අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දකින්න ඕනේ. අර ආශ්‍රය වීම අවශ්‍යයි. ඒ තමයි සතිය ධම්මවිචය විරිය පීතිපස්සද්දි සමාධි උපේක්ඛා කියන ඒ සත්බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරයෙන් පදනම වශයෙන් සකස් කරගෙන දකින්න ඕන. රූපය පඨවි ආපෝ තේජෝ වායෝ කියන
රූපස්කන්ධය. ඒට උපාදාය රූපක් තියෙනවා පින්වත්නි. ඇස ආදී උපාදාය රූප. එතකොට එතන 24ක්. ඔක්කොම 28ක්. 8 රූප කියලා කිව්වේ ඒකයි. අභිධර්ම කොටසෙන් ඔබට තේරුම් ගන්න පුළුවන්. තදගතිය වැగిරෙන බව උෂ්ණය වායුව කියන ප්‍රධාන වශයෙන් සතර මහා භූත, සතර මහා ධාතු කියලා කියනවා මේ රූපස්කන්ධය. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිර යාමෙන් නැතිව යනවා. වේදනා සැප දුක් මධ්‍යස්ථ විඳී. අනිච්ච දුක් අනත්ත තිලක්ෂණ ධර්මයට යටත් කොට දකින්න. සංඥා. එතකොට අර විඳීන් ඔස්සේ සලකුණු ගන්නවා. සංඥා කිව්වේ ඒකයි. හට අරගෙන බිඳී නැතිව යනවා. ඊළඟට ඒ සලකුණු ඔස්සේ අපි අරමුණු හදනවා. හිතෙන් සකස් කරනවා ඊළඟට. කර්ම බවට පත් වෙන සංඛාර සකස් වෙනවා. ඒව තමයි කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර වෙන්නේ. පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනෙන්ජාභි සංස්කාර හැටියටත් ධර්මයේ මේ සංස්කාර විස්තර කරලා තියෙනවා. ඒතකොට සංස්කාර කෙටියෙන් සකස් කළොත් සඳහන් කළොත් සකස් කිරීම, සිතෙන් සකස් කිරීම. අවසාන විඥාණයෙන් හඳුනා ගන්නවා. විඥානීය ප්‍රධාන ක්‍රියාවලියක් දක්වන මූලික අවස්ථාවේ හඳුනා ගන්නවා. ඊට පස්සේ තමයි දිගින් දිගට මේ ජීවිතය වගේම සසර පැවැත්මට. දැන් පැවැත්ම කියන වචනේ පින්වත්නි සම්මුති වචනේ. පැවැත්ම කියන එක තිති කියන එක පරමාර්ථ වශයෙන් හැමතැනකම පවතින හට අරගෙන බිඳී නැතිව යන ස්වභාවය. නමුත් සම්මුතිය තුළ ධම තේරුම් ගන්න පැවැත්ම කියන වචනේ පාවිච්චි කරනවා. මේ ජීවිතයේ සංසාර ගමනේ පැවැත්මට විඥාණයම තමයි ප්‍රධාන වෙන්නේ මේ සියල්ලටම. දැන් නාම රූප වශයෙන් බෙදුවොත් එimhe ස්කන්ධ පංචකය රූපයට රූපස්කන්ධය. නාම ධර්ම වලට මේ හතර. තවත් ආකාරයෙන් සඳහන් කළා වේදනා සංඥා සංකාර වේදනා සංඥා ආදී වශයෙන් දැක්වුවා. වේදනා සංඥා සංකාර පස්ස මනසිකාර ආදී වශයෙන් මේ කොටස් දැක්වුවා. එතකොට මේ හතරම වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේවා ප්‍රධාන වශයෙන් එතකොට විඥාණයෙන් මෙහෙවනවා. දැන් බලන කෙනෙක් මිදුණා කියන තැනක දැන් අතන පින්නන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒ පහ දක්වන්නේ අපි ඒ තවත් ආකාරයෙන් දක්වන විඥානයේ ප්‍රධාන කොටගෙන නාම ධර්ම හැටියට දක්වන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන. ඒ ආකාරයෙන් තමයි දක්වන්නේ නාම ධර්ම හැටියට රූප ධර්ම හැටියට මේ පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට මරණයේදී පඨවි ආපෝ තේජෝ වායෝ විසිර යනවා. ඒක තමයි කායස බේදා. එතන පරම්මරණා කියන තැන මියදුනා කියන තැන නාම ධර්ම ඉවත් වෙලා තියෙනවා. වේදනා එතන වේදනා සංඥා සංකාර විඥාන යන්නේ ඉවත් වීම. අර අනිත් අදහසෙන් සඳහන් කළොත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඒවා බැහැර වෙලා තියෙන්නේ. බැහැර වීමක් තියෙන්නේ. එතකොට දැන් මේ හඳුනා ගැනීම අවශ්‍ය මේ ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්ත වූ තිලක්ෂණ ධර්මයට යටත් කොට දකින ස්වභාවය වැටහෙන්න ඕනේ. මෙන්න මේ විදිහට කෙටියෙන් දකින්න පින්වත්නි. පේන පින්ඩූපම සූත්‍රය අසුරෙන් දැක්කොත් ඊටාම කෙටියෙන් පේන පින්ඩූපමන් රූපම මේ රූපය පෙන පින්ඩුවකි. හිස් බොල් එහි වචනය ගත්තොත් තුච්චයි කියන. ගතියුතු යමක් නැහැ කියන අදහසයි. වේදනා බුබ්බුලූපම විඳීම දිය බුබුලක්. සපෝ දුක්ඛෝ මධ්‍යස්ත. මරීච කූපමා සංඥා සංඥාව මිරිඟුවක්. සංඛාරා කදලූපම අරටුවක් නැති කෙසෙල් ගසක් වගේ සංඛාර. මායුපමංච විඥානං විඥානයේ මායාව. දීපිතාදිච්ච බඳුනා භාග්‍යතුන් වහන්සේ මෙසේ මහා කරුණාවෙන් දේශනා කළා. දැන් මේ ඔස්සේ මෙනෙහි කිරීම අවශ්‍යයි. හිත භාවිත හිතක් බවට පත් කිරීම අවශ්‍යයි. එහෙම පුරුදු නැති වුණොත් ගද්දුල බද්ද සූත්‍රයේ දේශනා කළා වගේ සුනකෙක් දන්වැලකින් බැඳලා තියෙනකොට කණුවකට යම් ගසකට ඒ වටේ කරකැවෙන්නේ අර බැඳලා තියෙන දන්වැලේ ප්‍රමාණයට. ස්කන්ධ පංචකයේ රූප වේදනාදී ස්කන්ධ පංචකයේ අණුව හැසිරෙනවා. දැන් රූපයට ඇලෙනවා වෙනස් වෙනකොට ගැටෙනවා. වේදනා සංඥාත් ඒ වගේ ඇලීම සහ ගැටීම සකස් වෙනවා. සුනකියා ඒ අණුව දන්වැල ප්‍රමාණයේ අණුව කරකැවීමෙන් ලගිමින් එහි සිටිනවා. අසෘත පෘථග්ජන ශ්‍රාවිකාව අනෝබෝධි නිසා ස්කන්ධ පංචකයත් අනුව දුවනවා, පෙරලෙනවා, කරකැවෙනවා, ලගිනවා. අර හඬනවා, වැළපෙනවා, ශෝකයටපත් වෙනවා, නැවතත් සතුටු වෙනවා, දිනුව කියලා හිතනවා, මම මගේ කියලා හිතනවා, ලැබුවා කියලා හිතනවා. මේ සියල්ලම සිද්ධ කරනවා. පින්වත්නි ඊළඟට ධම්මානුපස්සනාවේදී
දැන් ඇසෙන් රූපයක් සකස් වෙනකොට එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා එත නිවිසති. කොහොමද තෘෂ්ණාව හටගන්නේ? ඇසේද රූපේද චක්කු විඥානයේද ඒ මధుර ලෙස සකස් වෙන්නේ කොහොමද? ආදී වශයෙන් හඳුනා ගන්න ඕනේ. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දකින්න. ওই විදියට ඇස රූප, ඇසට රූප, කණ්ඨ ශබ්ද, නාසයට ආග්‍රහණ, දිවට රස, කයට ස්පර්ශ, මනසට සිතුවිලි ආදී වශයෙන් ඒ අවබෝධය අවශ්‍යයි. මේ ඔස්සේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය. අන්න ඒ චතුරාර්ය සත්‍ය ධර්මය මතු කරගන්නේ ආර්ය ශ්‍රැංග මාර්ගය ඔස්සේ. සම්මා දිට්ඨිය තුලින් චතුරාර්ය සත්‍ය ධර්මය මතු කරගන්න පුළුවන්. කම්මස්සකතා සම්මා දිට්ඨි උපදිවේපක්කා කියන එක තැන. සාසවා පුඤ්ඤ භාගයා උපදිවේපක්කා මේ සසර පැවැත්ම තුල පින් කරමින් යහපත් වූ දේවල් කරමින් සුගතිය සකස් වෙනවා. ඒ සම්ම ප්‍රඥාවට ගන්න ඕනේ විදර්ශනාවට හරව ගන්න. අන්න එතෙන්දී චතුරාර්ය සත්‍ය ධර්මයේ විපස්සනා සම්මා දිට්ඨිය හෙවත් චතුසත්‍ය සම්මා දිට්ඨිය කියන තැනකින් දැක් ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ ඔස්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ආර්ෂ්ඨාංග මාර්ගයේ ඒ සියල්ල ඔස්සේ මේ දේශනා පුරාම පටිච්ච සමුප්පන්න ධර්මයක් අපි සඳහන් කළා. ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස උප්පාදා ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේ හේතු සකස් වෙනකොට මේ ඵලය සකස් වෙනවා. මේ හේතුන්ගේ විසිරයමෙන් මේ ඵලය නැති වෙලා යනවා. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේ උපදිනකොට මේ උපදිනවා ඵලය උපදිනවා. මේ නැති වෙනකොට මේ ඵලයක් නැති වෙලා යනවා. පින්වත්නි කාල වේලාව අවසන්ව පවතින නිසා ඊටාම කෙටි ධම්මානුපස්සනාවේ ස්වල්ප කොටසක් තමයි අපිට ස්පර්ශ කරගන්න සාකච්ඡාවට දේශනාවට පුළුවන්කම ලැබුණේ. ඒ වුණොත් සත්පුජ්ජංග ධර්ම අරමුණු වන ආකාරයෙන් වැඩෙන ආකාරයෙන් සිත සිහිය පිහිටවන්නටත් කෙටියෙන් සිහිපත් කළා. නිවන් මගම අරමුණු කරගෙන තවදුරටත් මේ මාර්ගය තුල සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුපටිවිද්දා මනාකොට ශ්‍රවණය කළ සිතේ දරාගෙන පුතුපඤ්ඤා ආකාරය ලෝභ දෝෂ මොහ බැහැරවන ආකාරය ඒ දිගටම පාත්තගෙන නැවත නැවත වචනෙන් මෙනෙහි කළ මානසිකාර්යය කරලා දිට්ඨියා සුපටිවිද්දා මේ දිට්ඨිය වැරදි දැක්ම බැහැර කරගෙන සක්කාය දිට්ඨියේ පටන් සම්මා ප්‍රඥා පහල කරගන්න. එනම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස වෙර වීරිය වඩමු කියන අදහසෙන් හැමතෙම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවා. සදහවත් පින්වත්නි, ඒ අවසන් කළ දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කළේ මේ උතුම් සද්ධර්ම දේශනය ප්‍රඥානාලිකා තුලින් ප්‍රචාරය කිරීම සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නේ පල්ලෝ සැපත් ආදරණීය මෑණියන් වන කේ.කේ. ප්‍රේමවතී මහත්මියගේ දූ දරුවන් බෑනාවරුන් ලේලියන් සහ මුණුබුරු මිනිබිරියන් විසින් අරමුණ යක්කල මුල්ල පොල්පාගොඩ කජ්ජුගහ කඩේ නිවසේ විසූ කේ.කේ. ප්‍රේමවතී මෑණියන් අභාව ප්‍රාප්ත වී 2022 පෙබරවාරි මාස 1 වන අද දිනට වසරක් සැපිරීම නිමිත්තෙන් එතුමියගේ ගුණ සිහි කරමින් සහ දැනට වසර 26කට පෙර පල්ලෝ සැපත් වූ කේ.පී. පීරිස් ආදරණීය පියාණන්ගේ ගුණ සිහි කරමින් සිදු කරනු ලබන ගුණානුස්මරණ ධර්මදේශනාව හේතුවෙන් ජනිත වන්නා වූ උතුම් කුසල් බලය එම දෙමාපියන් දෙපළට පින් අනුමෝදන් විය හැකි ස්ථානවල සිටිත් නම් මේ පින් අනුමෝදන්ව භවගාමී ජීවිතයේ සුඛී සුවපත් කරගනිත්වා. ඊතා ඉක්මන් භවයකදී මිනිසත් බව ලැබ නිවන් මඟ පූර්ණේ කරගනිත්වා. එසේම පල්ලෝ සැපත් කේ.කේ. ජයතිලක සොහිවුරාටද කේ.කේ. ආර්යසිංහ මාමාටද වත්තල හේකිත්ත කුරුඳුවත්ත අංක 225න් එක නිවසේ විසූ ඥාතීන් වන එම්.එල්. විලියම් සිඤ්ඤෝ පියාණන් සහ එම්.එල්. සුනිල් සාන්ත සොහිවුරා ඇතුළු දෙපාර්ශ්වයේම වර්ග පරම්පරාවේ අභාව ප්‍රාප්තවන්ට යෙදුන සියලුම සංසාරගත ඥාතීන්ට මේ පින් පෙනේවා දකිත්වා අනුමෝදන් විය හැකි තැනක සිටීනම් අනුමෝදන් වෙත්වා. ඉක්මන් භවයකදී මිනිසත් බව ලැබ නිවන් මඟ පූර්ණේ කර ගැනීමට මේ පුණ්‍ය කුසල් හේතු උපනිශ්‍රය වේවා. පවුල්වල සියලු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කර ගැනීමට මේ කුසල් හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේගේ දෙපා නමස්කාර කරන අතර උන්වහන්සේ ඇතුළු සියලුම දේශකයන් වහන්සේලාටද මේ කුසල් අනුමෝදන්ව ඉහතාත්ම වශයෙන්ම උතුම් නිර්වාණ සම්පත්තිය ලැබේවා.
ධර්ම ශ්‍රවණය කළ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටද ලක්වැසි ලෝවැසි සියලු දෙනාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී දහං අවබෝධය ලැබ සසර දුක් නිමා කර උතුම් නිවන් සම්පත් ඉහාත්ම වශයෙන්ම ලැබේවායි අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. දායක පින්නතුන්ලාගේ ඒ අදිෂ්ඨාන ප්‍රාර්ථනා බලාපොරොත්තු එසේම ඉෂ්ට සිද්ධේවායි ප්‍රාර්ථනා කරමු. ඉදන් වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ද්වේෂක්ඛයෝ   නිබ්බානං